මම ආයි පාරක් කියන්නම් මොනවද ඕන බඩු මේ ක්‍රියාකාරකමට ඔයගලන්ට ඕනි බැටරි කැබලි දෙකක් ඒ සයිස් පෙන්ටෝජ් බැටරි ඊට පස්සේ මේ වගේ හෝල්ඩර් එකක් ඕනි මගේ අතේ තියෙන එක ඊට පස්සේ ඔයගලන්ට ඕනි ඩයෝඩ් එකක්. එතකොට ඩයෝඩ් එකක් මම ඇඳලා පෙන්නන්නම්. ඔයගලන්ට ඉස්සෙල්ලා එකේදී ඔයගොල්ලෝ දැක්කනේ පින්තූරේ මම ආයෙ මෙතනට ගිහිල්ලා පෙන්නලා එන්නද? මෙන්න මේ හැඩේ මේ තියෙන්නේ මම රතු පාටින් දැන් රවුමක් අඳින්නේ ඒ තමයි පුතාලා ඩයෝඩ් එක. මේ වගේ ඩයෝඩයක් ගන්නවා. එතකොට මම ආයි අනිත් පැත්තට යන්නම්. එතකොට ඒ පරීක්ෂණයට අපිට අවශ්‍ය වෙනවා ඩයෝඩ් එකක්. right. එතකොට ඒ ඩයෝඩ් එකේ බාහිර පෙනුම මෙන්න මේ වගේ තමයි තිබුණේ නේද? ඔන්න ඔය වගේ ඩයෝඩ් එක ඒකේ සුදු පාට දැන් මට කළු පාට පෑනෙන් ඇඳට සුදු පාට ඉර එක පැත්තක තියෙනවා. ඒ සුදු පාට ඉර තියෙන පැත්ත තමයි අපි දැන් මම මේකේ නම් කියා දෙන්නම්. සුදු පාට ඉර තියෙන පැත්තට අපි කියන්නේ ඉලෙක්ට්‍රොනික වලදී කැතෝඩය පැත්ත කියලා. සමහර විට පුතාලා අහන්නේ අද කැතෝඩය පැත්ත කියලා තමයි කියන්නේ. අනිත් පැත්තට අපි කියනවා ඇනෝඩය පැත්ත කියලා. ඒ දෙකත් ලියලා මතක තියාගන්න ඔන්න ඩයෝඩ් එකේ පැති දෙක. සංකේතයෙන් පෙන්වුවොතින් තව පාරක් ඔන්න ඔය විදිහට කැතෝඩයේ තියෙන පැත්තේ තමයි මේ ඉරක් තියෙන්නේ මෙහෙම. ඇනෝඩයේ තියෙන පැත්තේ මෙහෙම තියෙන්නේ. එතකොට ඒක ඒ නම් දෙක ඔයගලන්ට අලුත් නම් දෙකක් ඔන්න ඔය විදිහට කැතෝඩය සහ ඇනෝඩය කියලා. එහෙනම් මේ ඩයෝඩ් එකේ මේ ඉර තියෙන්නේ ඩයෝඩ් එකේ ඉර තියෙන්නේ මේ ඉරට තමයි ඒ සංකේතයේ ඉර පැත්ත එන්නේ. දැන් ඔයගලන්ට හරියි. දැන් මේ බඩු තුන උපාංග තුන තේරුණාද කියන්න මට? බැටරි කැබැල්ල, හෝල්ඩරේ, ඔව් සර්. ඩයෝඩය. නේද? එහෙනම් බලමු මේ මොනවද කියලා. මේ තමයි බැටරි, මේ තමයි හෝල්ඩර් එක. හෝල්ඩර් එකට හයි කරලා තියෙනවා මොකද්ද? බල්බ් එකක්. එහෙනම් මේ තමයි බල්බ් එක. අපි ඒකට ලෑම්ප් කියලා නම් කරමු. ලෑම්ප්. මේ තමයි ඩයෝඩය. ඩයෝඩ්. හොඳයි. පුතාලට පුළුවන්ද ඕගොල්ලන්ගේ නෝට්බුක් එකේ මේ ටික ඇඳගන්න? රයිට්. ඊළඟ ක්‍රියාකාරකමට ඕන බරු ටික. මොනවද? බැටරි කෑලි දෙකයි, හෝල්ඩරයක් තියෙන චූටි ලාම්පුවයි, ඩයෝඩ් එකයි. එතකොට ඔයගලන්ට ඉලෙක්ට්‍රොනික වල වැදගත් සිද්ධාන්තයක් පැහැදිලි කරන්න හදන්නේ මේ ක්‍රියාකාරකම හරහා. නේද? කවදාකවත් අමතක නොවන විදිහට අපි මේ ක්‍රියාකාරකම කරන්න හදන්නේ ඩයෝඩයක ක්‍රියාව. එහෙනම් අපි ඩයෝඩයක ක්‍රියාව පැහැදිලි කරන්න හදන්නේ ක්‍රියාකාරකමක් මගින්. ඩයෝඩයක ක්‍රියාව. එතකොට මේ ටික අඳින්න චූටි වෙලාවක් දෙන්න ඕන නේද? හොඳයි. දැන් මං හිතනවා ඔයගොල්ලන්ට මේ ටික ඇඳලා ඉවර ඇති. මං අඳින්නම් බැටරි කෑල්ල. ඔන්න බැටරි කෑල්ලක් ගන්නවා. දැන් මම අඳින්නේ සංකේත වලින් right. එතකොට බැටරි කෑල්ලේ දිග ඉර ධන නේද? කොට ඉර ඍණ. එහෙනම් මේ පැත්ත තමයි බැටරි කෑල්ලේ ධන පැත්ත. මේ පැත්ත තමයි ඍණ පැත්ත. සංකේතයෙන් පෙන්නන කොහොම? ඊට පස්සේ ඔන්න ඔය තමයි තියෙන්නේ. ඔන්න බැටරි කෑල්ල. ඊට පස්සේ බැටරි කෑල්ලෙන් අපි වයර් එකක් සම්බන්ධ කරගන්නවා. අපි බැටරි කෑල්ලට හෝල්ඩර් එකක් තියෙනව නේද? හෝල්ඩර් එකක් තියෙනවනේ දැන්. මම දැක්ක බැටරි පැක් ඔයගොල්ලෝ අරන් තිනවා. ඉස්සෙල්ලා ප්‍රැක්ටිකල් එකේ එක තිබුණා. එහෙනම් බැටරි කෑලි දෙකක් ගන්නවා දැන්. බැටරි කෑලි දෙකක් ගන්නවා නම් අපිට මෙතන තව සංකේතයක් අඳින්න ඕනේ. එහෙනම් මම මේක ඉරි කෑල්ල පොඩ්ඩක් මකලා මෙතනින් පුතාලට මේක මකලා බැටරි කෑලි දෙකක් අදින්න. එතකොට එක බැටරි කෑල්ලක් මෙන්න තව බැටරි කෑල්ලක්.
එතකොට ඔය විදිහට ඔයගොල්ලෝ කෙලින් ඉරි අඳින්න මේ මවුස් එකෙන් අදිනකොට ටිකක් ඇද වෙනවා. ඒක හරි ගස්සන්න ගියොත් තවත් ඇද වෙනවා. ඒක නිසා ඔන්න බැටරි කෑලි 2යි. එහෙනම් රින දාන්න. ඔය විදිහට බැටරි කෑලි 2 බැටරි හෝල්ඩරේ ශ්‍රේණිගතව තමයි සම්බන්ධ වෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ ශ්‍රේණිගතව සම්බන්ධ වෙච්ච බැටරි 2. පැහැදිලි නේද? ශ්‍රේණිගතව සම්බන්ධ වූ බැටරි 2 තියෙන හෝල්ඩර් එකේ. ඒකෙන් වයර් එකක් අරගෙන පුතාලා ඒක එක පැත්තකට ඩයෝඩ් එක හයි කරනවා. රයිට්? මෙතෙන්ට තමයි ඔයගොල්ලෝ ඩයෝඩ් එක හයි කරන්නේ. ඔන්න ඔහම ඩයෝඩ් එක මුලින්ම හයි කරනවා කැමති පැත්තකට. කැමති පැත්තකට හයි කරලා බලනවා. කැමති පැත්තකට හයි කරලා බලලා ඊට පස්සේ ඔයගොල්ලෝ නේද? ඊට පස්සේ මේ හෝල්ඩර් එකේ පහන තමයි ඊළඟට හයි කරන්නේ. ඊට පස්සේ ලාම්පුව. ඔය විදිහට පහන. මෙන්න මේ විදිහට හයි කරනවා. මෙතනටත් මම ඩයෝඩ් එකේ සංකේතය මුලින්ම අඳින්නේ නැහැ පළවෙනි දවසේ ඉඳලා. අපි ඩයෝඩ් එකේ සංකේතය අඳින්න ඉස්සෙල්ලා නිකන් ඩයෝඩේ බාහිර පෙනුමින් අඳිමු එකක්. දැන් ඕගොල්ලන්ට මේ ඇටෝම හැදුවට පස්සේ සමහර දරුවෝ ගාව තියෙනවා ස්විච් එකකුත්. ඒතර ස්විච් එකක් තියෙන දරුවෝ මෙතනට ස්විච් එකකුත් හයි කරන්න පුළුවන්. අර ඔබන බොත්තම් ස්විච් තියෙනවනේ. එතකොට මෙහෙම ඔබන බොත්තම් ස්විච් එක හයි කරලා බලන්න පුළුවන්. එහෙම නැත්තම් මේක ගලවන්නත් පුළුවන්. ඔන්න පළවෙනි පරීක්ෂණය තමයි මේ. නේද? එතකොට මේ මොනවද තියෙන්නේ? මේ තමයි බැටරි. මේ තමයි ඩයෝඩය. මේ තමයි පහන. මේ තමයි ස්විච් එක. තියෙනවා නම් පමණයි. ස්විච් එකක් නැත්තම් කමක් නැහැ. ස්විච් එකක් ගන්න පුළුවන්. ස්විච් එච්චර ගණන් වෙන්නේ නැහැ. ඒකත් රුපියල් 6ක් 7ක් වගේ වෙන්නේ 10ට අඩුයි. ස්විච් එකක්. රුපියල් 10කට වඩා අඩුයි. ඒ වගේ ඒවා දැන් අපේ ළමයි ගාව තිබුණා. මම පෙන්නන්නම් අවශ්‍ය නම් මයික්‍රෝ ස්විච් කියලා චූටි ස්විච් තියෙනවා. මම ඒකකුත් පෙන්නන්නම්. දැන් මෙන්න මේක මුලින්ම ඔයගොල්ලෝ හදන්න ඕනේ ගෙදරදී. හරිද? මේක හදන්න ඕනේ ගෙදරදී. මේක හදලා ඉවර වෙලා පළවෙනි පාර අභ්‍යාස දෙකක් තියෙනවා මේකේ. මුලින්ම මේක හදලා බලනවා බල්බ් එක පත් වෙනවද කියලා. සමහර ළමයි කියයි පළවෙනි පාර බල්බ් එක පත් වුණා කියලා. සමහර ළමයි කියයි නෑ කියලා. ඔන්න ඒ පළවෙනි පාර කට්ටියගේ ලයිට් එක පත් වෙයි ආම්බු ලෙස කට්ටියගේ පත් වෙන්නේ නැති වෙයි. එතකොට ඒ අය කරන්නේ දෙවෙනි අවස්ථාවේදී ඩයෝඩ් එකේ පැත්ත මාරු කරනවා. මෙතන තිබිච්ච අග්‍රය මෙතනට හයි කරලා මේ අග්‍රය මෙතනට හයි කරනවා. අන්න ඩයෝඩ් එකේ පැත්ත මාරු කරනවා දෙවෙනි අවස්ථාවේදී. දෙවෙනි අවස්ථාවේදී මම කියනවා පැත්ත මාරු කර සවි කරන්න කියලා. පැත්ත මාරු කර සවි කරන්න. එතකොට මොකද වෙන්නේ? පැත්ත මාරු කරලා සවි කරපු ගමන් මුලින්ම බල්බ් එක දැල් වෙච්ච කට්ටියගේ බල්බ් එක ඔන්න දැල් වෙන්නේ නැතුව යනවා ඒ පරිපතේට. මේ නැති අයගේ ඒවා පත් වෙන්න ගන්නවා. ඔන්න ඕක තමයි ඔයගලන්ට හම්බෙන නිරීක්ෂණ. මෙන්න මේ නිරීක්ෂණය තමයි මට ඕනි. ඕගොල්ලෝ විසින්ම මේ නිරීක්ෂණය ලබා ගත්තොත් ඕගොල්ලන්ට මට ඩයෝඩ් එකේ ක්‍රියාව පැහැදිලි කරන එක හරිම ලේසියි. මේ නිරීක්ෂණය ආපු ගමන් පුතාලා දැනගන්නවා මේ සතියේ මොකද්ද ඩයෝඩයක් තුලින් ධාරාව ගලන්නේ එක් දිශාවකට පමණයි කියලා. ඩයෝඩයක් තුලින් ධාරාව ගලන්නේ එක් දිශාවකට පමණි කියන නිගමනයට එන්න පුළුවන්. ධාරාව ගලන්නේ එක් දිශාවකට පමණි. හැබැයි මම මේ කියන එකේ නිගමනය ලියාගන්නේ එක් දිශාවකට පමණි. එක් දිශාවකට පමණි කියන නිගමනයට එන්න පුළුවන්. ඇයි මම එකපාරට කියන්නේ අපි කලින් මේක කරලා බලලා තිනවනේ. නමුත් ඔයගොල්ලෝ තමයි පළවෙනි පාරට කරන්නේ. මේක තමයි මොකද්ද අපේ නිගමනය.
නිගමනය. පුතාලා ලස්සනට පොතේ ඊට පාවිච්චි කළා. නේද? නිරීක්ෂණය එන හැටි, පරිපතය මේ ටික ඇඳ ගන්න බලන්න. ඊට පස්සේ තව පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ප්‍රශ්න අහන්න දැන් මගෙන්. ලියාගෙන ඉවර වෙලා කවුරු හරි කියන්න ඕනේ මට ලියාගෙන ඉවරයි කියලා. සර් ලියාගෙන ඉවරයි. අනිත් අය සර් ඉලවයි. දෙන්නයි. හොඳයි. මං හිතනවා අනිත් අයත් ඉවර ඇති කියලා. සර් ලියලා ඉවරයි. හොඳයි. ඊළඟට ඉවරයි සර්. හොඳයි. දැන් ඔන්න මැකුවම. දැන් කොහොමද ඉවර වෙන්න ඕනේ. ඊළඟට මම මේක සම්මත සංකේත භාවිතා කරමින් පරිපතය තව පාරක් අඳිනවා. සම්මත සංකේත. ඉස්සෙල්ලා එකේ සම්මත සංකේතයක් තිබුණා. වස්තුවේ කියන්නේ උපාංගයේ හැටිත් තිබුණා. ඒකින්ද මේ සැරේ මං සම්මත සංකේත වලින් පමණක් අඳිනවා. සම්මත සංකේත භාවිතා කර ඒ පරිපතේ නැවත අඳිනවා. භාවිතා කර පරිපතය. හොඳයි. එතකොට ඩයෝඩ් එකේ තමයි මට ඉස්සෙල්ලා සම්මත සංකේතය මම ඇඳේ නැත්තේ. ඔන්න ඩයෝඩ් එකේ සම්මත සංකේතය. ඊට පස්සේ මොකද්ද? අපි මෙතන ගන්නේ විදුලි පහන. පහන මං ওই විදිහට අඳිනවා. ඊට පස්සේ අපි මෙතන ස්විච් එකක්. ඊට පස්සේ මෙතනින් අපි සැපයමු. මෙන්න මේ විදිහටත් පුතාලා පරිපතේ ඇඳ ගන්න ඕනි සංකේත භාවිතේ. ඊට පස්සේ ඔයගලන්ට නම් කරන්න පුළුවන්. මේක තමයි සරල ධාරා සැපයුම. නේද? මේ තමයි සරල ධාරා සැපයුම. ඒ කියන්නේ බැටරි කෑලි දෙක. අපි ඒකට සරල ධාරා සැපයුම කියලා කියමු. සප්ලයි එක දෙන්නේ එතනින්නේ. සැප ඒ කියන්නේ DC සප්ලයි එක ඉංග්‍රීසියෙන් කිව්වොත් DC සප්ලයි එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ ස්විච් එක. මේ තියෙන්නේ ඩයෝඩ් එක. ඊට පස්සේ තියෙන්නේ මේ තියෙන්නේ ලැම්ප් එක. එතකොට පුතාලා ඕක කරලා බලන්න ඕනි අභ්‍යාසය අවස්ථා දෙකක් නේද? අවස්ථා දෙක කරලා බලලා නිරීක්ෂණයේ ගිය සතිය වගේ අභ්‍යාසයේ ෆොටෝ අවස්ථා දෙකේ අඳින. එක අවස්ථාවක ෆොටෝ එකකුයි අවස්ථා දෙකේ ෆොටෝ දෙකක් අරලා තියාගන්න ඕන. අරන් තියාගන්න ඉවරුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් මට එවන්න ෆොටෝ කරලා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ සතිය මොනවද? මේ සතිය ඔයගලන්ට ඕන වෙන්නේ මේ අභ්‍යාසයට නේද? මෙම අභ්‍යාසය සඳහා ඔයගලන්ට අමුතුවෙන් ගන්න වෙනවා මේක ඔයගොල්ලෝ ගාව තියෙනවා දැනටමත් මයික්‍රෝ ස්විච් එකක් ගන්න වෙනවා. නේද? ඒක කියන්න ප්‍රොජෙක්ට් බෝඩ් එකට හයි කරන්න පුළුවන් එකක් කියලා. බ්‍රෙඩ් බෝඩ් එකට හයි කරන්න පුළුවන් මයික්‍රෝ ස්විච් එකක්. ඒ මේක. ඊට පස්සේ ඔයගලන්ට ඩයෝඩ් ගන්න වෙනවා 1N 4001 හොඳයි. චූටි කරන්ට් එකක් නේ යන්නේ. ධාරාව අනුව තමයි අගේ වෙනස් වෙන්නේ. එහෙනම් ඩයෝඩ් ගන්නකොට පුතාලා හතරක්ම අරන් තියාගන්න. මොකද ඊළඟ සතිවල ප්‍රැක්ටිකල් එකට ඩයෝඩ් හතරක් භාවිතා කරනවා අපි. ඒක නිසා මේ සතියේ එක ඩයෝඩ් එක වුණාට ඊළඟට ඩයෝඩ් හතරක් ඕනේද හතරක්ම අරන් තියාගන්න. නේද? රුපියල් 20ක් හතරක් වුණොත් රුපියල් 20ක් වේ උපරිම ගාන. ඊට වඩා වෙන්නේ නැහැ මයික්‍රෝ ස්විච් එක 10ක්. ඒක රුපියල් 30ක් විතර වෙයි. ලාම්පුවට හෝල්ඩරයක් නම්
සමහර ළමයින්ට හොයාගන්න අමාරුයි. මම තව පාරක් කියන්නම්. ඔය ඉලෙක්ට්‍රොනික් තියෙන කඩවල් වල එහෙම නැති වුණොත් දෙමව්පියන්ට පුළුවන් මේක හොයාගන්න නැති වුණොත් මේ හෝල්ඩරේ මෙන්න මේක පොඩ්ඩක් බලා ගන්නකො හැටි. මම මේ වීඩියෝ එකත් ඔයගලන්ට දෙන්න. කඩේට මේක පෙන්වන්න පුළුවන් මෙන්න මේ විදිහේ හෝල්ඩරයක් කියලා තියෙනවා. බුක් ෂොප් වල තියෙනවා. පොඩි ළමයින්ට විද්‍යාව ප්‍රැක්ටිකල් කරන බඩු තියෙනවනේ මේ කඩවල. එතකොට බුක් ෂොප් වලත් මේක තියෙනවා. එතකොට මේ හෝල්ඩරේට බැටරි කෑලි දෙකේ ටෝච් බල්බ් එකක් තමයි මේකට පුතාට ඕනේ. මෙන්න මේ බල්බ් එක. එතකොට අපි ඒකේ බඩු ටික ලියමු. ඔය ටික මැකුණා. මොනවාද ඕන සර් බඩු? ඉන්න මම දැන් කියන්නම්. දැන් මේකට ඕනි තුන්වෙනියට වෝල්ට් 3 බල්බ් එකක් ඕනේ. බල්බ් එක 3 වෝල්ට් නේද? මම පෙන්නුවේ ස්ක්‍රූ තියෙන එකක් නේද? ඊට පස්සේ ඒ ලාම්පුවට හෝල්ඩරයක් ඕනේ. හෝල්ඩර් එකක් ඕනි. ඊට පස්සේ වයර් කෑලි ටික දැන් ඔයගොල්ලෝ ගාව තියෙනවා. මෙච්චරයි ඕනේ. බැටරි පැක් එක තියෙනවනේ, බැටරි කෑලි දෙක තියෙනවනේ. එතකොට කඩෙන් මේ සැරේ ගන්න තියෙන්නේ හෝල්ඩරයයි, බල්බ් එකයි, ඩයෝඩ් 4යි, මයික්‍රෝ ස්විච් එකයි. එතකොට ඔය ටික දැන් සටහන් පොතේ ලියාගන්න හින්දා ඔයගලන්ට මේ සතියක ගන්න පුළුවන්. රයිට්. ඊළඟට මේක ලියාගෙන ඉවරලා කියන්න ඕනි. හරි සර්. රයිට්. හොඳයි. දැන් මේ ඩයෝඩේ ක්‍රියාකාරකම් කියලා මෙතන ලියන්න එපා. ඒක අපි අයින් කරනවා දැන්. ඒක නෙමෙයි. ඊළඟට තව විදුලි උපාංගයක් ඔයගලන්ට හඳුන්වලා දෙන්න හදන්නේ. පුතාලා දන්නවා ඊළඟ අපිට පරිපතේට අපි ගිය සතියේ පාවිච්චි කරා ඒක ගැන කියන්න බැරුණානේ ප්‍රතිරෝධකයක්. මේක අර ඒරෝප්ලේන් මෝඩ් එකට දාලා තියෙනවා. ඊට පස්සේ ඒකට ඉංග්‍රීසි වචනයත් ලියාගන්න රෙසිස්ටර් කියලා. ඔයගොල්ලන්ගේ ගාව තියෙන රෙසිස්ටරයක් ගන්න බලන්න දැන්. රෙසිස්ටරයක් අරගෙන ඒ රෙසිස්ටර් එකේ අගේ හොයාගන්නයි දැන් අපිට ඕනේ. ඒ රෙසිස්ටර් එකේ අගේ හොයාගන්න තමයි දැන් ඕනි. ඔන්න ඔහොම රෙසිස්ටර් එකක් අරගෙන පාට තීරු මෙහෙම ඇති නේද? පාට තීරු ටිකක් කොහොම තියෙනවා. දැන් මට කවුරු හරි එක්කෙනෙක් කියන්න ඔයගොල්ලෝ ගාව තියෙන එකේ පාට මොනවද කියලා. ඔන්න ඔය විදිහට පාට තීරු තියෙනවා. කවුද කියන්නේ බලලා? ළඟ තියෙන එක්කෙනෙක්? තැඹිලි. පළවෙනි පාට තැඹිලිද පුතා? ඔව්. පළවෙනි පාට තැඹිලි. තැඹිලි සුදු සුදු. හා සුදු සුදු දුඹුරු සුදු දුඹුරු. තවත් තියනවද? මට මේක එච්චර විශ්වාස කරන්න පුළුවන් එකක් නෙමෙයි. ආයි බලනවද පුතා? සර් තැඹිලි රතුයි දුඹුරුයි තැඹිලි ගෝල්ඩ් දුඹුරු. මොකද සුදු දෙක තියෙන බෑ. හරි. ඒ සුදු කියනක ආයි පාරක් බලන්න. මේ අන්තිම එක දුඹුරුද රත්තරන් පාට හරි රිදී පාට හරිද? ගෝල්ඩ් පාටක් සර්. ගෝල්ඩ්
රන් නේද? රත්තරන්. රන්. හොඳයි. දැන් කොයිවද අයින් කරන්නේ දැන්? හොඳයි. කමන්නේ. මම හිතන්නම් මුලින්ම බලමු තැඹිලි කිව්වා. රතු නෙමෙයිද? තැඹිලි. කමක් නැහැ. තැඹිලි කියමුකෝ. තැඹිලි ගාවට රතු. ඊට පස්සේ දුඹුරු. ඊට පස්සේ රන් කියලා තමයි ඔයගොල්ලෝ කියන්නේ. දැන් මුළු හැමෝම බලනවනේ. තව වෙනස් අගයනුත් පස්සේ කතා කරමු. මුලින්ම මෙන්න මේකේ පාටවල් වලින් මේ ප්‍රතිරෝධය අගය කියන්න පුළුවන්. ඒක තමයි මම මේ දැන් මුලින්ම කියා දෙන්න හදන්නේ. ඕනම චූටි දරුවෙකුට මේක ලේසි. මේක මේ වර්ණ වලට අගයන් තියෙනවා. ඒ අගයන් තමයි දාලා කියන්නේ. එහෙනම් ඕගොල්ලෝ මුලින්ම ලියා ගන්න ඕනි එක් එක් වර්ණයන්ට අයිති අංකයක් තියෙනවා. අපි ඒක පටන් ගන්නෙ වර්ණකේතය පටන් ගන්නේ කළු පාටින්. එහෙනම් මම ලියනවා කළු, දුඹුරු, රතු, තැඹිලි, කහ, කොළ, නිල්, දම්, අලු, සුදු. රයිට්. ඔන්න වර්ණ ටික. දැන් මගෙත් එක පාට ටික මුලින්ම කියමුද? කියන්න බලන්න මගෙත් එක කළු, දුඹුරු, රතු, තැඹිලි, කහ, කොළ, කහ, කොළ, නිල්, නිල්, දම්, දම්, අලු, අලු, සුදු. සුදු. right. දැන් ඔයගොල්ලෝ කියන්න ඕනි මං මවුස් එක මේ පොයින්ට් එක තියෙනකොට. කළු, දුඹුරු, රතු රතු, රතු, තැඹිලි, තැඹිලි, කහ, කහ, කොළ, කොළ, නිල්, නිල්, දම්, දම් සුදු, අලු අලු, සුදු සුදු. දැන් පුතාලා ඊළඟට මම මේවට අදාළ අංකයන් දෙනවා. කළු කියන්නේ 0යි, දුඹුරු 1යි, රතු 2යි, තැඹිලි 3යි, කහ 4යි, කොළ 5යි, නිල් 6යි, දම් 7යි, 8යි, සුදු කියනකොට 9යි. එතකොට 0 ඉඳලා 9 දක්වා තමයි අංක දීලා තියෙන්නේ. ඒක අංක ටික මතක තියාගන්න ලේසියි. මොකද 0ෙන් පටන් අරන් 9 දක්වානේ එන්නේ. ඒක ඕන කෙනෙකුට මතකයි. 0 1 2 3 4 5 6 7 8 9 පිළිවෙලටම තියෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට මතක තියාගන්න තියෙන්නේ මොකද්ද? වර්ණ පිළිවෙලින් නේද? වර්ණ ටික පිළිවෙලින් මතක තියාගන්න ඕනේ. හරි ලේසියි මතක තියාගන්න. පටන් ගන්නෙ කළු වලින් ඉවර වෙන්නේ සුදු වලින්නේ. ඊට පස්සේ කළු වලට කිට්ටුම තියෙන්නේ දුඹුරුනේ. ඊට පස්සේ දුඹුරු වලට කිට්ටු රතුනේ. රතු වලට කිට්ටු තැඹිලිනේ. තැඹිලි වලට කිට්ටු කහනේ. කහ වලට කිට්ටු කොළනේ. කොළ වලට කිට්ටු නිල්නේ. නිල් වලට කිට්ටු දම්නේ. දම් වලට කිට්ටු අලුනේ. අලු වලට කිට්ටු සුදු. අන්න එහෙමයි වර්ණ තියෙන්නේ. එක පාටකින් අනිත් එකට කිට්ටු වර්ණය මතක තියාගන්න පුළුවන්. එහෙනම් කියමු බලන්න. කළු, දුඹුරු, රතු, තැඹිලි, කහ, කොළ, නිල්, දම්, අලු, සුදු. හරි කියමු බලන්න. කළු, දුඹුරු, කළු, රතු, දුඹුරු, රතු, තැඹිලි, කහ, කොළ, නිල්, දම්, අලු, සුදු. very good. තව පාරක් කියමුද? කටපාඩම් වෙනව නිකම්ම. කළු, දුඹුරු, රතු, තැඹිලි, කහ, කොළ, නිල්, දම්, අලු, සුදු. කළු, දුඹුරු, රතු. කළු, දුඹුරු, රතු, තැඹිලි, කහ, කොළ, නිල්, දම්, අලු, සුදු. very good. හරි. එහෙනම් හැමෝටම ලබන සතියේ මම පාඩම් ගන්නකොට පුළුවන් ඇති. හරිද? මේ සතියේ කවියක් වගේ පාඩම් කරගන්නවා. කළු, දුඹුරු, රතු, තැඹිලි, කහ, කොළ, නිල්, දම්, අලු, සුදු. කියන්න බලන්න. හොඳයි. එහෙනම් දැන් මේකේ අගේ කියනකොට මුලින්ම 4 වෙනි පාට මෙන්න මේ ප්‍රතිරෝධය ඇඳපු එකට යනවා මම දැන්. එහෙනම් පුතාලා මට කියන්නකෝ තැඹිලි කියන්නේ කීයද අංකය? තැඹිලි කියන්නේ මෙතනින් 3 නේද? එහෙනම් මේකට යටින් අපිට ලියාගත්ත හැකි 3යි කියලා.
ඊළඟට පාට මොකද්ද? රතු. රතු කියන්නේ කීයද? වගුවෙන් බලමු 2. එහෙනම් 3යි 2යි. දුඹුරු කියන්නේ කීයද? 1යි නේද? එහෙනම් එතනට 1. එතකොට දැන් මේකේ ක්‍රමයක් තියෙනවා. පාඨයේ තේරුම ලිව්වා මුලින්ම. තැඹිලි වර්ණය එහෙම්මම ලියනවා. රතු කියලා දෙවෙනි වර්ණයත් එහෙම ලියනවා. පළවෙනි වර්ණයයි දෙවෙනි වර්ණයයි එහෙම්මම ලියලා තුන්වෙනි පාට එනකොට ඒක 10 එකේ බලය කියලා තමයි කියන්නේ. 10 එකේ බලය කියලා ලියා ගන්නවා. එතකොට මෙතනට අපි දාගන්නවා වැඩි කිරීමේ ලකුණක්. ඔන්න පටලව ගන්න එපා. මොකද්ද කරේ කියලා ආයි බලන්න. තැඹිලි වලට අයිති ඉලක්කම ලිව්වොත් 3. රතු වලට අයිති ඉලක්කම ලිව්වොත් 2. දුඹුරු වලට අයිති ඉලක්කම ලිව්වා 1. ඒකට දැම්ම 10 බලය 1 කියලා. 10 බලය අපි අතින් දාපු එක. එහෙනම් 10 එකේ බලය කියන්නේ උත්තරේ කීයද පුතා? 10යි වැඩි කරන්න ඕනේ 32කින්. එතකොට 10 32කින් වැඩි කරාම උත්තරය කීයද? 320යි. එහෙනම් ප්‍රතිරෝධයේ අගය 320යි. මේක මයින ඒකකය ඕම් හින්දා අපි ඕම් වල සංකේතය ඕක. ඒක අපි දානවා ඕම් කියලා. ඕම් කියලා තමයි කියවෙන්නේ. ඕම් සංකේතය. ලේසි. පළවෙනි උදාහරණයෙන් කිව්වොත් 75ක් විතර අල්ලගන්න ඇති මේකේ. දෙවෙනි උදාහරණය කිව්වන් පස්සේ ඔයගොල්ලෝ 95ක් විතර අල්ලගන්නවා. තව උදාහරණයක් කිව්වම ඔයගොල්ලෝ 100%ම තහවුරු කරගනී කියලා මං හිතනවා. දැන් ඔයගොල්ලන්ට 75ක විතර ප්‍රමාණයක් ක්‍රමේ පැහැදිලි ඇති. මේ ටික සටහන් කරගන්න මම තව උදාහරණයක් පැහැදිලි කරන්න ඉස්සෙල්ලා. ප්‍රතිරෝධයත් ඇඳලා කලර් කෝඩ් එකේ අංක ටිකක් ලියලා වර්ණ ටිකයි ඒකට අදාළ අංක ටිකයි ලියන්න. හරි සර්. හොඳයි. ඔයගොල්ලෝ ගාව තියෙන්නේ මේ ප්‍රතිරෝධය විතරද? 321 විතරද තියෙන්නේ? වෙන මොකුත් නැද්ද? හොඳයි. අපි තව එකක් මම දෙන්නම් ඔයගොල්ලන්ට. දැන් මුලින්ම මම එකක් දෙනවා ඕගොල්ලන්ට උත්තරේ දාන්න කියලා. ඕගොල්ලෝ උත්තරේ දැම්මට පස්සේ තමයි මම සාකච්ඡා කරන්නේ. ඔන්න මම මෙන්න මෙතන තමයි ඔයගොල්ලන්ට දෙන ගැටලුව මෙතනින් අඳිනවා. මෙන්න ප්‍රතිරෝධයක් මම ඇඳුවා. ඒකේ පළවෙනි පාට මම ගන්නවා මෙන්න මේ ප්‍රතිරෝධය බලලා කියන්න මට. වෙන්නේ දුඹුරු ඔන්න පළවෙනි පාට. ඊට පස්සේ කොළ. ඊට පස්සේ කොළ පාට. ඊට පස්සේ තැඹිලි පාට. ඊට පස්සේ රන්. හතරවෙනි තියෙන එක මම තාම කරන්නේ කිව්වේ නෑනේ. තුනකින් කියවන්න කිව්වේ නේද? එහෙනම් බලන්න උත්සාහ කරන්න පුතාලා මේකට අගයක් දාන්න. මගේ වර්ග 3ක් තියෙනවා. මේකෙන් 3ක් තියෙනවා. right.
දැන් මට කියන්න අහන ප්‍රශ්නට උත්තර දුඹුරු කියන්නේ කීයද? 1යි. කොළ කියන්නේ එක කීයද? 4. පහයි පහයි කොළ කියන්නේ 5යි නේ? කොළ කියන්නේ 5යි. right. කොළ කියන්නේ 5යි. ඊට පස්සේ තැඹිලි කියන්නේ කීයද? 3යි. එහෙනම් 3 දාන්න දැන් කොහොමද දාන්නේ? 10 10 තුන 10 විදියට. එහෙනම් 10 3 බලය කියලා නේද දාන්නේ? ඔව්. මෙතනට දානවා ඊට පස්සේ ලකුණ වැඩි කිරීම. එහෙනම් 10 3 බලය කියන්නේ කීයද? 1.3ක් නේ බිංදු ගන්න. එහෙනම් එතකොට 10 3 බලයක්. එතකොට බිංදු 3ක් දානවා එතනට. එහෙනම් දැන් අපි ඊට වඩා ලේසි දෙවැනි ප්‍රශ්නයේ ඉඳලා මම පොඩ්ඩක් සරල කරන්නම්. ඔයගොල්ලෝ කෙලින්ම තුන්වෙනි වර්ණය බලලා බිංදු ගන්න ලියන්න. එතකොට එක පාරෙන්ම උත්තරේ ගන්න පුළුවන්. 15.3. එහෙනම් 15.3 ලියුවන් පස්සේ 15000යි මොනවද? ඕම් කියලා උත්තරය. බිංදු ගණන දාන්න. කෙලින්ම. නැත්තම් 10 බල දැම්මෙන් පස්සේ චූටි දරුවන්ට වරදින්න පුළුවන්නේ. බිංදු කියලා මතක තියාගන්න. එතකොට තැඹිලි කියන්නේ 3ක් හින්දා අපි බිංදු 3ක් දානවා. එහෙනම් 15යි බිංදු 3යි තමයි උත්තරේ. ඒ කියන්නේ 15000යි ඕම්. ඔන්න 15000යි ඕම් කියන එක තව විදිහකට ලියන්න පුළුවන්. කොහොමද? 1000න් බෙදුවොත් මොකද වෙන්නේ? අපිට තියත හැකි කිලෝ කියලා නේද? එහෙනම් 15යි බිංදු 3 වෙනුවට අපිට කියත හැකි බිංදු 3 කියන්නේ 1000යි 1000 කියන්නේ කිලෝ. එහෙනම් කිලෝ ඕම් කියලා කෙටි කරලා ලියත හැකියි. මම තව පාරක් පැහැදිලි කරන්නද ඒක? හොඳයි. මම මේ ටික ආයි මකලා කියා දෙන්න. මම ටික වේගෙන් කිව්වා කියලා මාත් හිතනවා. දැන් මම කියා දුන්න ක්‍රමයක්. තුන්වෙනි ඉලක්කමට මොනවද දාන්න කියුවේ? බිංදු ගණන් නේද? තුන්වෙනි ඉලක්කම වෙනකොට බිංදු ගණන් දාන්න කියලා කිව්වා. එහෙනම් ඔන්න ආයෙම මෙතනට යමු ලියන්න. ඔයගොල්ලෝ කියන්න ඕනේ දැන් මම ඊට පස්සේ ලියනවා. මුලින්ම ලියන්නේ කීයද ඉලක්කම? කවුරුත් කියන්නේ නැහැ. දුඹුරු. දුඹුරු කියන්නේ කීයද? 1යි. 3 දුඹුරු කියන්නේ 3ද? 1. දුඹුරු කියන්නේ 1 මේ බලන්නකෝ මේ. මම මෙතන රවුමක් දැම්මේ දුඹුරු 1යි. කොළ කියන්නේ කීයද? 5යි 5යි. අතර නේ 5යි. හරි. 5යි. තැඹිලි කියන්නේ කීයද? 3යි නේද? 3යි නම් දැන් කීයද දාන්නේ? බිංදු 3ක් දාන්නේ නේද? 10 බල දානකොට පැට් ගොඩක් කතන්දරයක් නේ. එහෙනම් අපි කෙලිම බිංදුන. එහෙනම් උත්තරේ කීයද? 15000යි. මොනවද? ඒකකය ප්‍රතිරෝධයේ ඒකක ඕම් කියලා ලියනවා. දැන් බිංදු 3යි කියන්නේ 1000යි හින්දා අපිට මේක තව කෙටි කරන්න පුළුවන් කියලා මම කිව්වා කිලෝ කියලා නේද? 1000 කියන්නේ කිලෝ. එහෙනම් කිලෝ ඕම් කියලා. හොඳයි. ඔන්න ඒකත් සටහන් කරගන්නකෝ. තව උදාහරණයක් කරමු තව ටිකක් තහවුරු වෙන්න. අපිට දෙන්න ප්‍රතිරෝධයක්ද? ඒක ලියාගත්ත ඉවර පුතාලා මේක අඳින්නකෝ. හරි. මට කියන්න වර්ණ මේවට දාන්න. ඒවා රතු තුන රතු තුනක් තියෙනවා. රතු ඊළඟ එකත් රතු අනිත් එකත් රතු. මෙන්න දරුවෝ රතු ඊට පස්සේ අන්තිම එක රන්. මේක අඳින්න පුතාලා. මෙන්න තව ප්‍රතිරෝධයක් අපිට හම්බෙලා. ඔක්කොම එකම ඉලක්ක පාට රතු 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 රන්. රයිට්. දැන් මම මේක කාටද දෙන්නේ? මේක මම දෙනවා කාට හරි දරුවෙකුට මගෙත් එක්ක කරන්න. කාටද මම කතා කරන්නේ? කවුද කැමති අත උස්සන්න බලන්න. අත උස්සගෙන ඉන්න එක්කෙනෙක් ඉන්දික බාලසූරිය. හරි. ඉන්දික බාලසූරිය අත උස්සගෙන ඉන්නවනේ. කියන්න බලන්න ඉන්දික බාලසූරිය නම. පළවෙනි ඉලක්ක පාට රතු. කීයද ඉලක්කම?
ඉන්දික කියන්නේ නැහැ. වෙන එක්කෙනෙක්ට යන්න. කවුද අත උස්සන්න තව එක්කෙනෙක්? ඔව්. ගරුක. ගරුක කියන්න රතු කියන්නේ කීයද? දෙක දෙක. ආයි රතු කියන්නේ. ආයි කීයද එහෙනම්? දෙක ආයි දෙක. ආයි රතු තියෙන්නේ. එහෙනම් කීයද දාන්නේ? බිංදු දෙක බිංදු දෙකක්. 2200යි ඕම උත්තරේ. හොඳයි. 2200යි ඕම උත්තරේ. අනිත් දරුවන්ටත් ඒක තේරුණාද? දැන් ගැටලුවක් තියෙන දරුවෙක් අත උස්සලා ඊළඟට. කාටද හරියට තේරුණේ නැත්තේ? හරි. දැන් අන්න එක්කෙනෙක් ඉන්දික අත ඉස්සුවා. නැද්ද? ඉන්දික බාලසූරිය. පුතාගේ අත වැරදිලාද දන්නේ ඉස්සලා තියෙන්නේ. ඉස්සගෙනම හිටියේ. වැරදිලාද? වැරදිලා. එහෙනම් අපි බලත් දාලා බලමු ආයුත් වෙනවද කියලා නේද? හරි. දැන් හරිය. හරි. එහෙනම් හැමෝටම මේක තේරුණාද? මම දැන් අභ්‍යාසයක් දන්නේ. ඊළඟට එහෙනම් මම අභ්‍යාසයක් එවනවා. දැන් ඔයගොල්ලෝට ඊළඟට මේ සතියේ මම තව එකක් අභ්‍යාසයේ දාන්නේ කොහෙටද? දාන්නේ LMS එකට. මොකද්ද LMS එක කියන්නේ? LMS කියන්නේ අපේ learning management system එකක් කියලා එකක් තියෙනවා. කෙටියෙන් අපි LMS කියලා කියන්නේ. learning management system එකට ඔයගොල්ලන්ට තියෙනවා මොකද්ද? user name එකකුයි password එකකුයි. user name එකයි password එකයි තියෙනවා. ඒක හම්බෙච්ච නැති දරුවෙක් ඉන්නවා නම් මට කියන්න මම හදලා දෙන්නම්. ඒක ගැහුවාම ඔයගොල්ලන්ට අපේ LMS එකට යන්න පුළුවන්. එතනට ගියාට පස්සේ එතන මම ප්‍රශ්නයක් දාලා තියෙනවා දැම්ම නෙමෙයි ඊළඟට පන්තියේ තියෙන දිනේට දවස් දෙකකට කලින් තමයි දාන්නේ. නැත්තම් ඔයගොල්ලන්ට වෙන වැඩත් එක බෑනේ. අපේ පන්තිය ආයේ තියෙන්නේ අද 8නේ 15 වෙනිදා තමයි ආයි පන්තිය තියෙන්නේ. එතකොට 13 වෙනිදා වගේ LMS එකට ගිහලා බලන්න ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒක කරන්න. හරි. LMS එකට යන්න දන්නේ නැති දරුවෙක් කවුරු හරි ඉන්නවද? එහෙම නැහැ. දන්නේ නැත්තම් මට කියන්න මම උදව් කරන්නම්. එහෙමනම් ඔන්න ඔය ටික තමයි අද කරන්න තියෙන්නේ. එක අභ්‍යාසයක් තියෙනවා. මේ ටිකට ප්‍රශ්න දෙනවා 13 මම හිතන්නේ. ඔයගොල්ලන්ට පේපර් එක දෙනවා. ප්‍රශ්න 5යි දෙන්නේ. ප්‍රතිරෝධ ප්‍රශ්න 3කුයි ඩයෝඩ් ගැන ප්‍රශ්න 2කුයි. ඔන්න ප්‍රශ්න 5ක් හම්බ වෙනවා ඔයගොල්ලන්ට 13 වෙනිදා. ඒකට උත්තර ලියලා ඔයගොල්ලෝ 15 වෙනිදා පන්තියට එනවා. 15 වෙනිදා පන්තියේදී මෙන්න මේ තිරේට ඔයගොල්ලන්ට ෂෙයා කරලා පෙන්නන හැටි මම කියා දෙනවා. මේ තිරේම ඔයගොල්ලන්ගේ උත්තරේ ඒ වලින් පෙන්නන්න පුළුවන්. එතකොට මට මේ මෙතනදීම හරි ලකුණු දාන්න පුළුවන් වෙනවා. හරිද? අන්න ඒ විදිහට අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. එහෙමනම් අදට අපි පන්තිය නතර කරනවා. එහෙනම් ඔක්කොටම ඔයාලා ඔක්කොම අපේ ළමයි ටික හරි. එමුනම් හැමෝටම පුතාලා ආයිබෝවන් අපි ලබන සතිය හම්බෙමු. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර් ආයිබෝවන්. හරි. ආයුබෝවන් සර්.